ජාන ප්‍රකාශනය කියන්නේ මොකද්ද? කිසි ඵලයක් හදනවා ජානයක නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙල භාවිතා කරලා ඔන්න මොකක් හරි ඵලයක් හදනවා. ජාන ප්‍රකාශනය. හරිද? හදනවා කියන්නේ ඕක පොලිපෙප්ටයිඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් RNA අණුවක් වෙන්න පුළුවන්. tRNA rRNA අණුවක් වෙන්න පුළුවන්. හරි. දැන් ඕකේ අපි කිව්වා අදියර දෙකක් තියෙනවා ප්‍රතිලේඛනය සහ පරිවර්තනය. හරිද? දැන් ප්‍රතිලේඛනයේදී වෙන්නේ අපි කතා කරමු මොකද්ද? මෙන්න මෙහෙම තියෙනවා DNA වල ජාන කොටස නේ ඔය ජාන කොටස බාගෙන mRNA අණුවක් හදනවා. ඕකනේ වෙන්නේ. මේ ජාන කොටස බාගෙන මේ ජාන කොටසේ මොනව බලාගෙනද? ජාතේ මොනව බලාගෙන. ඔය බලාගන්න එක තමයි අපි ජානකේතය කියලා කියන්නේ. හරිද? ශ්‍රවේණික කේතය. ඔය ගබඩා වෙලා තියෙන්නේ DNA වල මොකද්ද සහ ඒකේ වැදගත්කම මොකද්ද කියලා තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරිද ළමයි? හරි. එහෙනම් මේ බලන්න දැන් මෙතනදී හැදෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙමනේ. ජානයක් තියෙනවා ඕකෙන් mRNA අණුවක් හැදෙනවා. හැබැයි මේ දෙකේදීම භාවිතා වෙන්නේ නියුක්ලියෝටයිඩමයි. නේද? නියුක්ලියෝටයිඩමයි. ඊට පස්සේ මෙයා හදනවා පොලිපෙප්ටයිඩයක්. නේද? ඔයගොල්ලෝ දන්නවා පොලිපෙප්ටයිඩ හදන්නේ ඇමයිනෝ ආම්ල වලින්. නේද? එහෙනම් ළමයි අපි මේ අතරමැදියා කියන එක අයින් කරොත්. හරිද? අපි බලමු මේ අතරමැදියා කියන එක අයින් කරලා. මොකද මේ අතරමැදියා අයින් කරන්නේ? හරි. අපි බලමු මේ අතරමැදියා කියන එක අයින් කරලා. පොද අතරමැදියා mRNA එක අයින් කරනවා. දැන් මොකද වෙන්නේ? කෙලින්ම ජානයෙන් පොලිපෙප්ටයිඩය හැදෙනවා. අපි ඔය කොටස් දෙක ගමු. mRNA මොකද මම ඒක අයින් කරේ RNA කියන්නේ නියුක්ලියෝටයිඩයක්. නේද? ඒ හින්දා ඒකෙදි භාවිතා වෙන්නේ නියුක්ලියෝටයිඩමනේ. ඒක හින්දා අපි ඒක අයින් කරලා ගමු. මෙතනදී එහෙනම් වෙන්නේ මොකද්ද? DNA එහෙම නැත්නම් DNA DNA එකෙන් DNA එකෙන් මෙතන හදනවා ළමයි මොකද්ද? පොලිපෙප්ටයිඩ් එක. හරිද? මම මේ ලියන එක දිහා බලාගෙන ඉන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා DNA එක හැදෙන්න නම් නියුක්ලියෝටයිඩ 4ක් තමයි භාවිතා වුනේ. නියුක්ලියෝටයිඩ 4. පොලිපෙප්ටයිඩයක් හදන්න නම් ඇමයිනෝ ආම්ල 20යි. හරිද? එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ නියුක්ලියෝටයිඩ 4 බලාගෙන ඇමයිනෝ ආම්ල 20ක් හදන්න ඕනේ. සරලම දේ ඒකනේ. DNA වල නියුක්ලියෝටයිඩ 4ක් බලාගෙන ඇමයිනෝ ආම්ල 20ක් හදා ගන්න ඕනේ. හරි සමහරලාට මෙහෙමයි පොලිපෙප්ටයිඩේ ඇමයිනෝ ආම්ල 20 නැති වෙන්න පුළුවන්. හරිද? ඇමයිනෝ ආම්ල 20ම නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඇමයිනෝ ආම්ල 20ම කොහොම හරි ඒ කියන්නේ මොකක හරි තියෙන්න පුළුවන්. ඒ හින්දා ඇමයිනෝ ආම්ල 20ම නියුක්ලියෝටයිඩ 4ක් දිහා බලාගෙන මේ හදන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඊට මේක ලැන්ග්වේජස් දෙකක්, භාෂා දෙකක් වගේ. හරිද? DNA භාෂාව සහ පොලිපෙප්ටයිඩ භාෂාව. DNA භාෂාවේ අක්ෂර 4යි තියෙන්නේ. නේද? පොලිපෙප්ටයිඩ භාෂාවේ අක්ෂර 20යි තියෙන්නේ. හරිද? ඉතින් ඔය අක්ෂර 20ම දැන් අපි හිතමුකෝ ඉංග්‍රීසි සහ සිංහල කියලා. නේද? ඉතින් ඔය තියෙන එකෙන් හැම එකෙම අපේ දැන් හිතන්නකෝ මේව ඉංග්‍රීසි අකුරු ඔයගොල්ලෝ දන්නවා ඇල්ෆබෙට් එකේ තියෙන්නේ 26ක් නේ. සිංහල අකුරු සෑහෙන්න ගොඩක් තියෙනවා. හරිද? ඉතින් අපි සමහර වෙලාවට ඊ අකුර භාවිතා කරනවා සිංහලෙන් ඕක ලියන්නේ දෙවිදියකට. හරිද? සමහර ඕගොල්ලෝ දැකලා ඇති ඔය මැසේජ් වල නේද? මැසේජ් කරද්දිත් අපි හිතමුකෝ අපි ලියමු වැ. වැයන්න කියන එක ලියනවා
මම දැකලා තියෙනවා මැසේජ් වලදී WAත් ලියනවා WEත් ලියනවා සමහර. හරිද? ඇයි ඒ? ඔය දෙකකින් අපි මේක කියනවා වැයන්න කියන එක. ඇදේ කියන එක. හරිද? ඔහොම මොකක් හරි ක්‍රමයකින් අපි භාෂා දෙකක් භාවිතා කරද්දී ඒ භාෂා දෙකේම ඒවා අඳුරගන්න විදිහක් තියෙනවා. හරිද? හරියටම එක අකුරකින් එකක්මයි වෙන්නේ කියලා අපිට කියන්න බෑ. හරිද? එහෙම වෙන්න කියන්න බැරි ඇයි අපිට මේ මොකද හරියටම දැන් තියන්නකො මෙහෙම DNA එක හදන්න නියුක්ලියෝටයිඩ් 4යි අපිට පොලිපෙප්ටයිඩය හදන්න තියෙන්නේත් ඇමයිනෝ අම්ල 4යි. එහෙම තියනවා කියලා හිතන්න. ඔන්න එහෙමනම් ගැටලුවක් නැහැ. අපිට කරන්න පුළුවන් මොකද්ද? අර තියෙන නියුක්ලියෝටයිඩ් 4ෙන් ඇමයිනෝ අම්ල 4 සංකේත කරාම හරි. ගැටලුවක් නැහැනේ. නේ? හැබැයි දැන් මෙතන එහෙම කරන්න බෑ. අපිට නියුක්ලියෝටයිඩ තියෙනවා 4ක් පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල 20ක් තියෙනවා. හරිද? එහෙනම් මොකද කරන්න වෙන්නේ? අපිට නියුක්ලියෝටයිඩ් එකකින් ඇමයිනෝ අම්ල එකක් පෙන්නලා බෑ. එහෙනම් සමහරලාට නියුක්ලියෝටයිඩ දෙකකින් ඇමයිනෝ අම්ල එකක් පෙන්නනවා වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඕගොල්ලෝ දන්නවා දැන් අපි හිතමුකෝ අපි මේක මේ නිකන් හිතාගෙන යන දෙයක් කියලා හිතමු. නියුක්ලියෝටයිඩ 4 එක එක භාවිතා කරොත් නම් අපිට පුළුවන් වෙන්නේ මොකද්ද? නියුක්ලියෝටයිඩ 4ෙන් ඇමයිනෝ අම්ල 4ක් පෙන්නන්න. හරිද? ඒ කියන්නේ නිකන් අපි හිතමුකෝ ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් වලින් එකයි ඕමම කියලා. එහෙම වුණොත් 4යි පෙන්වන්න පුළුවන්. අපි හිතමුකෝ ඕක අපි දෙක භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් දෙක භාවිතා කරනවා. හරිද? දෙක භාවිතා කරොත් අපිට 4 දෙකක් භාවිතා කරන්න පුළුවන්. 4 2 4 4 16යි. හරිද? මේ 16 එන්නේ කොහමද? අපි හිතමුකෝ මෙහෙම මම දැන් නයිට්‍රජනීය භස්මයේ අකුර විතරක් ලියන්න නියුක්ලියෝටයිඩයට. අපිට පුළුවන් TA කියන්නේ එකක්. එක අකුරක්. එක ඇමයිනෝ අම්ලයක්. ඊට පස්සේ AT කියන්නේ තවත් ඇමයිනෝ අම්ලයක්. හරිද? ඊට පස්සේ GC කියලා කියන්නේ තවත් ඇමයිනෝ අම්ලයක්. ඔහොම හිතන්න පුළුවන්. හරිද? DNA එක තියෙන පිළිවෙල ගැන තමයි අපි මේ කතා කරන් යන්නේ. හරිද? අපි මේ පිළිවෙල තියෙනවා කියලා කිව්වම අපිට උදේ ඉඳන් කියවගෙන ඉද්දි TA කියන්නේ එක වචනයක්. හරිද? ඊපස්සේ ආයෙමත් AT කියලා තියෙනවා නම් ওই දෙක එක වචනයක්. මේ දෙක තියෙනවා නම් එක ඇමයිනෝ අම්ලයක් අපි හිතමුකෝ මෙතියොනින් මේක තියෙනවා නම් ට්‍රිප්ටොපෑන් ඔහොමම මොකක් හරි තියෙනවා කියලා. ඒත් හදන්න පුළුවන් 16. 4 2යි හදන්න. හරිද? එහෙනම් 4 2යි හරියන්නේ නැහැ. හරිද? එහෙනම් අපි ඊළඟ එක බලනවා. අපි කියන්නේ ඔන්න ස්වභාව ධර්මයේ ඊළඟ එක බලලා තියෙනවා. 4 3 4 3 ඔන්න එනවා 64. හරිද? ඉතින් 64ක් කියන්නේ 20 හරි. හරිද? අපිට එහෙනම් තියෙන්න ඕන එක්ක 20ක් නැත්නම් 20ට වැඩිපුර. දැන් මෙහෙමනේ. අපිට නියුක්ලියෝටයිඩ් මෙහෙම කම්බිනේෂන් මෙහෙම සංකලන වැඩිපුර තිබ්බට කමක් නැහැ. ඒ කියන්නේ මෙහෙම සංකලන කීපයකින් එක ඇමයිනෝ අම්ලයක් හැදුනට ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි මේවා එකකින් ඇමයිනෝ අම්ල කීපයක් හදන්න බෑනේ. එතකොට මේ මොකද වෙන්නේ? රයිබෝසෝමය කන්ෆියුස් වෙනවා. හරි රයිබෝසෝමය බලනවා. TA තියෙනවා. මම මෙතන මෙතියොනින්ද ට්‍රිප්ටොපෑන්ද එකතු කරන්නේ. එහෙම බෑ. නියුක්ලියෝටයිඩ් වැඩි ප්‍රමාණයකට ඇමයිනෝ අම්ල ඒක කමක් නැහැ. එහෙනම් ඔන්න 64 තමයි අපේ ගාන. හරිද? එහෙනම් අපේ කේතය කියන්නේ මොකද්ද ළමයි? හොඳට අහගන්න ඕනේ. DNA එකේ මේ ජානයේ අපි කියවන කොටස කේතය, ප්‍රවේණික කේතය. මේ අපි කියවන කොටස ජානයේ කියවන කොටස. හරිද? අපි කේතය කියන කෝඩ් එකක්නේ. ඒ කියන්නේ මොකක් හරි සංකේතවත් කරන කොටසක්. හරිද? මොකක් හරි නැවත හදන්න හේතු වන කොටසක් කෝඩ් එකක් කියලා කියන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය කෝඩ් එක කියන එකේ ලක්ෂණ ටික තමයි දීලා තියෙන්නේ. හරිද? ප්‍රවේණික කේතය. හරිද? ත්‍රිත්ව කේතයක්. පළවෙනි ලක්ෂණය තියෙන්නේ ඔයගොල්ලන්ගේ නෝට් එකේ. හරිද? ත්‍රිත්ව කේතයක්. ඒ කියන්නේ මොකද්ද? 3 තියෙන්නේ. මොන වගේද? 3 තියෙන්නේ. නයිට්‍රජනීය භස්ම 3. අපිට යම්කිසි ජානයක් දුන්නොත් අපි ඒක කියවන්නේ කොහොමද ළමයි? 3. අපේ ලැන්ග්වේජ් එක. හරිද? ඔන්න බයෝ අයගේ ප්‍රවේණික කේතය මේක වෙනම භාෂාවක්. අපි කියන්නේ 3 කොහමද? T A T. හරිද? G C G 3 කියවන්නේ.
හරිද? අපිට ප්‍රවේණික කේතය දුන්නා ඥානය කියන එක අපි කියවනේ ආයිනේ ඉඳන් 3 3. ඥානය පටන් ගන්න තැන ඉඳන් 3 3 කියවන්නේ. තේරුණාද? හරිද? ඔන්න ඕකයි ප්‍රවේණික කේතය ත්‍රිත්ව කේතයක් කියලා කියන්නේ. තේරුණාද? අපි ඊට එහා පැත්තේකට ගියොත් එහෙම එතන මම ඕන්න සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? අර ඔය 20 කතාවයි 4 කතාවයි. නියුක්ලියෝටයිඩ් 4යි නියුක්ලියික් ආම්ල භාෂාවේ අක්ෂර 4ක් වුණාට ප්‍රෝටීන භාෂාවේ අක්ෂර 20ක් තියෙනවා. හරි. හරි මම ඒක නිකන් පෙන්නුවේ. එහෙනම් අපි කතා කරා ප්‍රවේණික කේතය ත්‍රිත්ව කේතයක්. 3 3 3 3 කතා කරන කේතයක්. හරිද? ඒත් දැන් මේක ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙනවා අපි ප්‍රෝටීන් සංශ්ලේෂණය කතා කරනවා. හොඳටම පැහැදිලි වෙනවා. හරිද? අපිට හැබැයි අද පුළුවන් වෙයි ටිකක් කරන්න. දෙවෙනි එක තමයි ළමයි අතිපීත නොවන කේතය. හරිද? අතිපීත නොවන කියලා කියන්නේ එකක් මත එකක් වැටෙන්නේ නැහැ. ඇයි ඒ? අපි කියවගෙන යන්නේ 3 3 3 3 3. දැන් අපි කියවන කේතය අපේ ප්‍රවේණික කේතය නැත්තම් මේ ප්‍රවේණික කේතය කියන්නේ මොකද? ඥානයේ අපේ කියවන කොටස. හරිද? ඥානයේ කියවන මේ කෝඩ් එකේ කියවන කේතයේ හරිද? අපි කියවනවා නම් ඔන්න 1 3යි. ඊට පස්සේ 2 2 කියවනවා. ආයෙ 3 3 කියවනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? දන්නේ නැහැ. දැන් මං කියවන විදිහ වෙනස්, ඕගොල්ලෝ කියවන විදිහ වෙනස්. හරිද? තව එක්කෙනෙක් තව රිසර්ච් එකක් කරනකොට ආයෙ කියවන විදිහ වෙනස්. හරිද? කියවන විදිහ කියන්නේ ඔක අනුපිළිවෙල සකසන විදිහ. ඒක ලොකුවට හිතන්න එපා. වෙනස් වෙනවනේ. එතකොට එහෙනම් මං කියවන විදිහ නෙමෙයි ඔයා කියවන්නේ. හරිද? ඒතකොට අතිපිහිත වෙන්න පුළුවන්. එක්කෙනෙක් කියවන එක දැන් මම කියවනවා නම් මෙතන දැන් ඔන්න මම ඔන්න එකක් මෙතන මේ ආයනේ ඇඳලා තියෙන එක තව ටිකක් සම්පූර්ණ කරන්න. G මෙතනට තව G එකක්. ඔහොම එනවා කියලා. ඒතර මං කියවනවා නම් ඉස්සල්ලාම T A A කියලා මම මේ ආයනේ වම් පැත්තේ තියෙන එක කියවන්නේ. T A A කියලා මං ඊළඟ එක කියවන්නේ T G G කියලා. දැන් ඔයාට පුළුවන් ඔයා හරියටම මේක ත්‍රිත්ව කේතයක් කියලා දන්නේ නැත්නම් ඔයාට කියවන්න පුළුවන් T A A T G G ඔහොමත් කියවන්න පුළුවන්. හරිද? නැත්නම් තව එක්කෙනෙක්ට කියන්න පුළුවන් TA ඊළඟ TAA ඊළඟ එක්කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මෙතන ඉඳන්ම. එකක් මත ආයෙ එකක් වැටිලා. එහෙම වෙන්නේ නැහැ. අතිපිහිත නොවන කේතයක්. ඉවර වෙන තැනින් ඊළඟ එක්කෙනාගෙන් තමයි ඊළඟ තුන පටන් ගන්න. තේරුණාද? එහෙනම් ත්‍රිත්ව කේතයක් දෙවෙනි එක අතිපිහිත නොවන කේතයක්. මේ ලක්ෂණ පහ නම් දැම්ම පාඩම් කරගන්න. ප්‍රවේණික කේතය කියන්නේ ත්‍රිත්ව කේතයක් අතිපිහිත නොවන කේතයක්. මේ අන්තිම එක හරි වැදගත් හින්දා මම මුලින් කියන්නම් සර්වත්‍ර කේතයක්. හැමෝටම එකමයි. මම ඒකයි කිව්වේ ඥාන කියන ඒවා හැමෝටම එකයි. හරිද? මොකද එක වෙන්නේ එන්සයිම එකමයි හදන්න ඕනේ. එන්සයිම වෙනස් වෙනකොට ඥානය වෙනස් වෙන්නේ නේද? කියන්නේ මම අර කලින් කිව්වා වගේ අපි ඔක්කොටම ඇමයිලේස් තියෙනවා නම් ඒ ඇමයිලේස් ඔක්කොටම හදන්න හේතු වෙන ඔක්කොම ඇමයිලේස් නම් ඇමයිලේස් වල ව්‍යුහයත් එකයි නම් කෘත්‍යයත් එකයි නම් විශේෂයෙන් ව්‍යුහය එකයි නම් ඉතින් අම්මේ හැමෝටම ඇමයිලේස් හදන්න තියෙන්න ඕන ඥානය එකම වගේ. හරිද? එහෙනම් ඒක හදන්න දායක වෙන කේතය එකම වගේ. තේරෙනවද? අන්න එහෙම බලද්දී හැම ජීවියාගෙම හරිද බැක්ටීරියා වුණත් සූනේෂ්ටික වුණත් ප්‍රාග්නේෂ්ටික වුණත් ඕන එක්කෙනෙක්ගේ ප්‍රවේණික කේතය සර්වත්‍රයි. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ අර අපි කිව්ව අන්තර්ජාන. තේරුණාද? ඇත්තටම පැහැදිලි කෘත්‍යයක් නැතත් ඕගොල්ලන්ට තේරෙන ඔය අන්තර්ජාන කියන ඒවා කොච්චර වැදගත්ද කියලා. හරිද? එතකොට ලක්ෂණ එකිනෙකාට හැබැයි වෙනස් වෙන්න ඥාන බලපානවා. මොකද දැන් හිතන්නකෝ මලක් කියලා මලය සුදු පාට ගන්න හේතු වෙන එන්සයිමේ නෙමෙයි වෙන්න පුළුවන් රතු පාට එන්න හේතු වෙන එන්සයිමේ. ඉතින් ඔය හැදෙන එන්සයිමේ අණු හරි හැදෙන එන්සයිමේ තිබීම හෝ නොතිබීම අණුව හරි ප්‍රවේණික ලක්ෂණ වෙනස් වෙනවා. හරිද? එතකොට එන්සයිමේ අණුව තමයි ඇත්තටම ඔක වෙනස් වෙන්නේ. හරිද? ඉතින් අපි කියන්නේ අන්තර්ජාන වල කෘත්‍යයක් ඇත්තටම තාම කතා කරලා නැහැ කියන එක. හරිද? ඇත්තටම පැහැදිලි කෘත්‍යයක් හොයාගෙන නැහැ කියන එක. අපි නැවත දැන් ප්‍රවේණික කේතයට අපි ප්‍රවේණික කේතය කතා කරා. මොකද්ද පළවෙනි එක? ලක්ෂණ. ප්‍රවේණික කේතයේ යනු නෙමෙයි මේක ඔයගොල්ලෝ ලියාගත්තා නම් හරි. ප්‍රවේණික කේතයේ ලක්ෂණ. මොනවාද? දැන්ම ලියාගන්න එපා මුල ටිකක් ලියා ගන්නත් තියෙනවනේ. ත්‍රිත්ව කේතයක් අතිපිහිත වෙන්නේ නැහැ. හැමෝටම සර්වත්‍රයි. හරිද? අවකාශ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපි
සිංහල ලියනකොට කමා දානවා තැන තැන. ඇයි කමා දාන්නේ? හරි වචන වෙන් කරනවා. ඇයි ඒ? අපේ වචනවල අකුරු එක එක ගාන. නේ? අපි ස්පේස් එකක් තියුවේ නැත්තම් අපි ඉඩක් තියුවේ නැත්තම් වචන දෙකක් අතර සමහරලාට වෙන කෙනෙක් දන්නේ නැහැ මේ දෙක වචන දෙක. අපි දන්නවා හුරුවට වචන දෙකක් කියලා. හැබැයි ඇත්තටම අපි වචන දෙකක් අතර ස්පේස් එකක් තියන්න ඕනේ. ඉඩක් තියන්න ඕනේ. හැබැයි ප්‍රවේණික කේතේ එහෙම නෑ. හරි සරල ලැන්ග්වේජ් එකක් මේක. සරල භාෂාවක්. ඇයි හැම වචනෙම අකුරු 3යි තියෙන්නේ. අකුරු 3ෙන් අපි වචනේ වෙන් කරනවා. අපිට ස්පේස් ඕනේ නෑ. හරිද? දැන් මේ තියෙන අපි හිතමුකෝ මේ ප්‍රවේණික කේතය කියවගෙන යනවා කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා 3යි කොහොමද කියවන්නේ කියලා. ATA මෙතන ආයේ ඉඩක් තියන්න ඕනේ ඊළඟ එක දන්නවා ඊළඟ වචන අනිවාර්යෙන් TGG කියලා. අවකාශ ඕනේ නැහැ. අපි ඒත් එක්කම කතා කරන ඇත්තටම මෙතන තව එකක් විරාම ලකුණු ඕනේ නැහැ. විරාම ලකුණු ඕනේ නැහැ. විරාම ලකුණු නැත. ඒ කියන්නේ කමා ඕනෙත් නැහැ. ඇයි අපි දන්නවා 3 3 වෙන් වෙනවා කියලා. හරිද? කෝඩෝන 64ක් තියෙනවා. කෝඩෝන කියලා කියන්නේ ළමයි මෙන්න මේ 4 3ක් වෙලා අපි අර කතා කරාම යීම ඇඳලා තියෙන 4ක්. හරිද? ඉතින් අපි මේවට කියනවා මොකද්ද? කෝඩෝන කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ආකාර නියුක්ලියෝටයිඩ හැඩ ගැහෙන්න පුළුවන් ආකාර කෝඩෝන කියලා කියනවා. ඉතින් මේවා ගොඩාක් වෙලාවට අපි භාවිතා කරන්නේ mRNA කෝඩ් විදියට. ඒ කියන්නේ මේ නියුක්ලියෝටයිඩ 64 මම මේ දෙකක් ඇඳලා තියෙන්නේ DNA එකේ තියෙන විදියනේ. DNA එක බලාගෙන mRNA එකක් හදනවානේ. ඔය mRNA එකේ තියෙන නියුක්ලියෝටයිඩ අණුපිළිවෙල තමයි අපි සාමාන්‍යයෙන් කෝඩෝන කියලා ගොඩක් තැන්වල තියෙන්නේ. හරිද? mRNA කෝඩෝන අණුපිළිවෙල. දැන් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට ඕනනම් මේ ඔය තියෙන්නේ mRNA කෝඩෝන වගුව. හරිද? මොකද්ද? අර DNA එක බලාගෙන හදපු mRNA එක. හරිද? මේ DNA එක. හරිද? ඉතින් මෙයාට අනුපූරකයක. එහෙම නැත්නම් මේ DNA දාමේ ද්විත්ව එලික්සයක් හදාගෙන හිටපු DNA එක තියෙන්නේ. අන්න ඒකේ අනුපිළිවෙල වලින් තමයි සාමාන්‍ය කෝඩෝන වගුව දෙන්නේ. හරිද? mRNA කෝඩෝන. එතකොට මේ බලන්න පළවෙනි එක අපි ගමුකෝ ෆීනයිල් ඇලනීන් තමයි PHE කියලා තියෙන ඇමයිනෝ ආම්ලය. එයාව ෆීනයිල් ඇලනීන් කියන ඇමයිනෝ ආම්ලය හැදෙන්න පුළුවන් කෝඩෝනය UUC. හරි. ෆීනයිල් ඇලනීන් එක් කරගෙන එන්නේ පරිවර්තනයේදී. අපි ඒවා කතා කරේ නැහැ. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? ඔයගොල්ලෝ නිකන් හිතන්නේ යම්කිසි ප්‍රෝටීනයක ඇමයිනෝ ආම්ලය මේ ෆීනයිල් ඇලනීන් කියන ඇමයිනෝ ආම්ලය දායක වෙන්නේ mRNA කෝඩෝනේ UUU කියලා තියෙනවනම්. UUC කියලා තියෙනවනම්. මේ ඔක්කොම එකතු කරාම ඔයගොල්ලන්ට තේරෙයි මේ 64ක් තියෙනවා කෝඩෝන. හරිද? එතකොට මෙන්න මේ දෙක තියෙනවා නම් තමයි ඉන්නේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ mRNA එක කෝඩෝනනේ ඇත්තටම මේක DNA එකේ තිබිලා තියෙන්නේ කොහමද UUU ඔයගොල්ලෝ දන්නවා U කියන එක හැදෙන්නේ අනුපූරක එක්කෙනාගේ කවුරු හිටියොත්ද DNA එකේ කවුරු හිටියොත්ද දැන් මෙතන ඇත්තටම mRNA එකේ නම් තිබිලා තියෙන්නේ UUU කියලා තුනක් එහෙනම් DNA එකේ මොකද්ද තිබිලා තියෙන්නේ කියන්න ළමයි කියන්නේ U එක්ක භෂ්ම අණුපිළිවෙල හැදෙන්නේ කවුද? අනුපූරක භෂ්ම යුගලනය වෙන්නේ මොන නියුක්ලියෝටයිඩේද? ඇඩිනින් නේ? එහෙනම් මේ ඉස්සරහා තිබිලා තින්නේ ඇඩිනින් 3ක්. අපේ ජානයේ තිබිලා තියෙන ඇඩිනින් 3ක කේතයක්. හරිද? ඒක බලාගෙන හදලා තිනවා UUU කෝඩෝනයක්. හරිද? ඉතින් ඔන්න ඔහමයි වෙන්නේ. එතකොට එහෙනම් මේ තමයි ළමයි ප්‍රවේණික ලක්ෂණ ටික. මේ බලන්න මේකෙන් ඔයගොල්ලන්ට ඔන්න තේරුණ නැති සියල්ල තේරෙන්න ඕනේ. මෙන්න ප්‍රෝටීන් සංශ්ලේෂණය. හොඳට බලා ගන්න. ජානය තියෙනවා. හරිද? ජානයේ තියෙන නියුක්ලියෝටයිඩ අණුපිළිවෙල තියෙනවා. මේක මෙතන ඇඳගන්න. දැන් ඇඳ ගන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට ඔයගොල්ලන් නෝට් එක ලියනකොට ඕනනම් ඇඳේ නැතත් කමන්නේ. එතකොට ඔන්න පේන ඔයගොල්ලන්ට 3 ඉඳන් 5 දිශාවට තියෙන දාමය තමයි තියන්නේ. මේ පැත්තට තමයි හැදෙන්නේ. අනිත් පැත්තේ දාමයට
ප්‍රතිලේඛනය වෙන්නේ නැහැ. ඒ පැත්තට විතරයි ප්‍රතිලේඛනය වෙන්නේ. දැන් මේ දාම ගැන එහෙම ඔයගොල්ලෝ දන්නවා හොඳට. නේ? ඔව්. එතකොට එනම් මේකේ පිළිවෙලක් තියෙනවා පේනවද? ACC. ඔයගොල්ලෝ මේ අඳිනකොට මේ නිකන් ලස්සනට ඒව ඕනේ නැහැ. නිකන් මෙහෙම ඇඳලා ඔහම ඇඳගන්න. ACC ඔහම ඇඳගන්න. ACC AAA ඔහම තියෙනවා. දැන් මේක තමයි ජාන කොටස. මේ තියෙන්නේ ජාන කොටස තමයි මේ DNA දාමාච්චුව. හරිද? මේ තමයි එහෙනම් මේව ඔක්කොම එකතු කරාම තමයි කියන්නේ කේතය. ජාන ඔක්කොම එකතු කරාම තමයි අපි කියන්නේ ප්‍රවේණික කේතය. කේතයෙන් කොටසක් කියලා පිළියමු. කොටස. හරි. ඉතින් දැන් ඕක බලාගෙන මේ තමයි හරිද? මොනවද මේ? මේක ඕනේ mRNA කෝඩෝන. ඒක බලාගෙන හදා ගන්නවා. මේ බලන්න ඇඩිනින් ඉස්සරහින් හරිනම් තයමින්නේ mRNA හින්දා යුරැසිල් එන්නේ. සයිටෝසින් ඉස්සරහින් ගුවැනින්. සයිටෝසින් ඉස්සරහින් ගුවැනින්. ඔන්නෝම හැදෙනවා. පහේ ඉඳන් තුන දිශාවට හැදෙනවා. මේක මේ පැත්තට හැදෙනවා. හරි mRNA අණු. ඒකට අපි කියනවා ප්‍රතිලේඛන. ඊළඟට මෙයා ඕම යනවා රයිබෝසෝමයට. න්‍යෂ්ටියෙන් අයින් වෙලා රයිබෝසෝමයට ගිහිල්ලා ඔන්න මෙයා ප්‍රතිකෝඩෝන කරනවා. හරිද? ඉතින් ප්‍රතිකෝඩෝනය තියෙන්නේ ඇත්තටම tRNA එකේ. හරිද? ඉතින් මෙයා මොකද්ද මෙතන මැද මම තව එකක් අඳින්නම්. tRNA ප්‍රතිකෝඩෝනය කියනවා. හරිද? ඒ කෝඩෝනය එන්නේ මොකද්ද? U වලට ඔයගොල්ලෝ දන්නවා? මම මේ මැද එකක් අඳිනවා ඈ. මේක ප්‍රතිකෝඩෝනය. හරිද? මොකද්ද මේ ප්‍රතිකෝඩෝනය? tRNA. හරි? tRNA ප්‍රතිකෝඩෝනය. කොහොමද tRNA ප්‍රතිකෝඩෝනය යුරැසිල් බලාගෙන කවුද? ඇඩෙනින්. හරිද? G C මෙයාට C. ඊට පස්සේ U නම් ඊට පස්සේ ආයි ඔයාලා දන්නවා ඇඩෙනින්. 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 ඊට පස්සේ G නම් සයිටෝසින්. සයිටෝසින්. ගුවැනින්. U නම් ඇඩෙනින්. ඊට පස්සේ C නම් තයිමින් නෑ ඔයගොල්ලෝ දන්නවා යුරැසිල්. ඔන්න ඕක තමයි ප්‍රතිකෝඩෝනය කියන්නේ. මෙන්න මේක. හරිද? ඕක tRNA එක. හරිද? මේ ඔක්කොම වෙන්නේ න්‍යෂ්ටියේ. sorry මේ රයිබෝසෝමයේ. ප්‍රතිලේඛනය වෙන්නේ න්‍යෂ්ටියේ. හෝ DNA එක තියෙන තැනක. හරිද? ඊට පස්සේ මේක දාගෙන තමයි මෙයා කවුද කියලා තීරණය වෙන්නේ. දැන් බලන්න ළමයි ඔයාලා මේක නිකමට බලන්න UGG. හරිද? මෙතන තුනක් තියෙන UGG UU එතකොට බලමු අපි මේකේ U දැන් මේ ඕගලන්ට කෝඩෝනය mRNA කෝඩෝන අණුනේ අතන නියුක්ලික් ආම්ල දීලා තිබ්බේ. අපි බලමු UGG. කෝ UGG. අපි මේක මෙතන පොඩ්ඩක් ලියාගමු. මේ දීලා අපිට දුන්න එක හරක හරිමද කියලා. අපි කොහොමද හොයන්නේ කියලා UGG. හරිද? මම දිගට පෙරියඩ් ලියා ගන්න. UGG UUUGGC. UUUGGC. මට ඉඩ මදි හින්දා මම හොඳේ දිගට ලියන්න ඉඩ මදි හින්දා. ඊළඟට UCA. UCA. හරි. අපි බෙදාගෙන යන තුනට ඔන්න ඕක තුනක් එක තුනක් මේ Gත් එක්ක මේ දෙක එකක්. මේක මම පල්ලෙහාට ගන්න මාරු වෙන හින්දා. මේක එකක්. අපි ලියාගෙන UGG බලාගෙන හැදෙන්නේ කවුද? කොහමද UGG වල ඇමයිනෝ ආම්ලය කියන්න බලන්න. ඔයාලා කියන්න ළමයි UGG වල ඇමයිනෝ ආම්ලය අකුරු ටික කියන්නකෝ. ඔයගොල්ලෝ මේ ටික කියවන්න දන්නේ නැති වෙතිනේ. කොයිද UGG තියෙන්නේ? මේ තියෙනවා පේනවාද UGG? මේ ට්‍රිප්ටෝපෑන්. ට්‍රිප්ටෝපෑන්.
හරිද? එහෙනම් පළවෙනියට එනවා ට්‍රිප්. මේ සෙරි SCR. අනේ ඉතින් ඔන්න නියුක්ලියෝට මේ සෝරි ඇමයිනෝ ආම්ල පොලිමර්. ඉතින් ඇමයිනෝ ආම්ල පොලිමර් කියලා කියන ඔයගොල්ලෝ දන්නවා පොලිපෙප්ටයිඩ් දාන්න. හැදුණා. තේරුණාද? ඔන්න ඔහොම තමයි හැදෙන්නේ. හරිද? මේ බලන්න අපි ලියපු විදිය හරියනේ. ඒ විදියටමනේ තියෙන ට්‍රිප්ටෝපෑන්, ෆීනයිල් ඇලනින්, ග්ලයිසින්, සේරින්. හරි. ඉතින් ඔය ඔක්කොම එකතු වෙලා ප්‍රෝටීනයක් එහෙම නැත්තම් පොලිපෙප්ටයිඩයක් හදනවා. පොලිපෙප්ටයිඩයක් හදනවා. හරිද? ඕක තමයි ළමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා කියන්නේ. කෝඩෝනිය මොකද්ද? ප්‍රතිකෝඩෝනිය මොකද්ද කියන එක ඔළුවට දාගන්න. කොහොමද මේකේ මේ ක්‍රියාවලිය නෙමෙයි අපි මේ කතා කරන්නේ. වෙන විදිහේ ඉස්සරහට ලොකු ක්‍රියාවලිය අපි කතා කරනවා වෙනම. මේකේ නිකන් සාරාංශය වගේ. මේකෙදි වෙන්නේ මෙහෙමයි කියලා අය කියන්නේ. හරි. හිතන්න එපා සාරාංශය මෙච්චර අමාරුයි නම් ක්‍රියාවලිය කොච්චර අමාරුද කියලා. ඒම අමාරු නෑ. මේකෙදි නිකන් පොඩ්ඩක් ඕගොල්ලන්ට මේ සාරාංශය විතරයි කියලා දෙන්නේ. ප්‍රවේණික කේතය. කේතයේ තියෙන වැදගත්කම තමයි මෙතන කියන්නේ. හරිද? හරි. එහෙනම් අපි ගමු. පොඩි දෙයක් තියෙනවා ළමයි. මොකද්ද? මෙයාගේ මේ භාෂාවේ තව පොඩි ලක්ෂණ කීපයක් තියෙනවා. හරිද? මොකද්ද? මේ ලක්ෂණ කියලා කියන්නේ මෙහෙම එකක්. මෙයාට තියෙනවා කෝඩෝන ගත්තාම. මේ කෝඩෝන ගත්තාම. හරිද? මම ඒක ලියන්නම්. මෙතනට තමයි ගැලපෙන්නේ නා. මේ කෝඩෝන කියන එක අන්තිම ලක්ෂණයේ විදිහට ලියා ගන්න ළමයි. කෝඩෝනය ගත්තාම මෙයාගේ තියෙනවා ළමයි අපි කියනවා ආරම්භක කෝඩෝනය. හරිද? එහෙම නැත්නම් අපි මේක මෙහෙම ලියාගමු. මෙතන නිකන් කැතයිනේ හොයන්නත් බෑනේ. මෙතන ලියාගමු. අපි කෝඩෝන දැන් මේ ලක්ෂණ ටික ලිව්වා. ලක්ෂණ වල මම ඔයගලන්ට කිව්වා අන්තිමට ලියා ගන්න කියලා කෝඩෝන. හරි කෝඩෝන කියන්නේ. කෝඩෝන 64යි. ඒතර ඔය කෝඩෝන ගත්තාම ළමයි වර්ග කීපයක කෝඩෝන තියෙනවා. මොකද ආරම්භක කෝඩෝනයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හැම පොලිපෙප්ටයිඩයක්ම ආරම්භ කරන්නේ මෙන්න මේ කෝඩෝනේ. මේකේ අනුපිළිවෙල ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. හරිද? මෙයා AUG අපි O කියලා කියනවා. AUG. හරි. AUG තියෙන තැනින් තමයි අනිවාර්යෙන් කෝඩෝනය ආරම්භ වෙන්නේ. කෝඩෝනය පටන් ගන්න AUG. දැන් අර මේම අපි කිව්වනේ ජාන තියනවා කියලා දිගටම කොච්චර දිගට ජානේ තිබ්බත් දැන් එයා දිහා බලාගෙන mRNA එක හදනවනේ. හැබැයි mRNA එක හැදුවටත් mRNA එක AUG කියන එක එනකන් ප්‍රෝටීනය හැදෙන්න පටන් ගන්නෑ. කොහේ හරි තැනක AUG දැක්ක ගමන් තමයි පොලිපෙප්ටයිඩය අර කලින් විදිහට ඇමයිනෝ ආම්ල ටික දික් කරගෙන යන්නේ. හරිද? එතකොට එහෙනම් ඊළඟ එක බලන්න. හරි. ඇමයිනෝ ආම්ල. සෝරි ආරම්භක කෝඩෝනේ. ඊළඟට මෙයාට තියෙනවා නැවතීමේ කෝඩෝනේ කියලා එකක්. දැන් හැදිලා ඉවර වෙන්න එපයි. නේ අපි එකට කියනවා ස්ටොප් කෝඩෝන් කියලා. හරිද? නැවතීමේ කෝඩෝන තුනක් තියෙනවා මෙයාට. හරිද? ඉතින් ওই ටික මතක තියාගන්නත් ඕනේ. UAA මතක තියාගන්න ලේසි. UAA ඊළඟට මේකේ G දාන්න ඕනේ A එකක් වෙනවට. මොකද්ද? UGA. ඊළඟට ඔය AG දෙක මාරු කරන්න ඕනේ. ඔක්කොම U තමයි ඉස්සරහට එන්නේ. හරි. ඊළඟ එක මොකද්ද? UAG. හරි. ඔන්න ඔය ටික නැවතීමේ කෝඩෝන ටික. හරිද?
ඊළඟට මේ තමයි ඇමයිනෝ ආම්ල වලට කේත සපයන කෝඩෝන. හරිද? මොනවාද? අනිත් එක ඇමයිනෝ ආම්ල සඳහා කේත සපයන කෝඩෝන. ඒ කෝඩෝන 61ක් තියෙනවා. හරි. ඉතින් ඔය කෝඩෝන 61 නම් මතක තියාගන්න ඕනේ නෑ ළමයි. හැබැයි ආරම්භක කෝඩෝනයයි නැවතීමේ කෝඩෝනයයි පාඩම් කරගන්න ඕනේ. හරි. එහෙනම් අපි ඉක්මනින් නෝට් එක සම්පූර්ණ කරගෙන යන් ඔයගොල්ලෝ ඔය අනම්මනම් ලියපු ටික ඉස්සලාම ලියාගන්න මෙන්න මේක. ප්‍රවේණික කේතය කියලා ලිව්වා. ඉස්සලාම ලියාගන්න ඕනේ ඔන්න ඔය කොටස මොකද්ද? ප්‍රතිලේඛනයේදී DNA අච්චුවේ එක් අක්ෂරය mRNA අනුරූප අක්ෂරය බවට පිටපත් වේ. හරිද? අනෙක් අතට කියන එක ඕනේ. නියුක්ලියික් ආම්ල භාෂාවේ අක්ෂර 4යි ප්‍රෝටීන භාෂාවේ අක්ෂර 20යි. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් මේ අනම්මනම් ලියන්න එපා. එක එක මම කියලා දුන්නේ ඒවා. මම ඒවා අයින් කරන්නේ නැහැ. ඕගොල්ලන්ට තරුවක් දාලා ඕන ඒවා තියෙනවා නම් ලියා ගන්න පුළුවන්. තරුවක් දාලා ලියා ගන්න ප්‍රවේණික කේතයේ ලක්ෂණ. ප්‍රවේණික කේතයේ ලක්ෂණ ටික ඔය ටික ලියාගෙන යන්න. ප්‍රවේණික ත්‍රිත්ව කේතයකි, අතිපිහිත නොවන කේතයකි, අවකාශ අවශ්‍ය නැත, විරාම ලකුණු නැත, කෝඩෝන 64කි, සර්වත්‍රයි කියලා ලියා ගන්න. 1 2 3 4 5 6ක් තියෙනවා. ලක්ෂණ 6ක් තියෙනවා. හරි වැදගත්. දැන් මේ අරහෙන්ෙන් ඉගෙන ගත්ත ඔක්කොම ටික. දැන් ඔක්කොම ටික සම්පූර්ණ වෙනවා අපි ඊළඟට යාන්ත්‍රණය කරන්න. දැන් මේ අරහෙන්ෙන් කොටස් අමුණපු කොටස් තියෙනවනේ. ඒක ඔක්කොම පිළිවෙලකට ක්‍රියාවලියක් විදිහට සාකච්ඡා කරනවා අපි ප්‍රෝටීන් සංශ්ලේෂණ යාන්ත්‍රණය. කොහොමද කියවන්නේ? කියවීමේ රාමුවක් අපි කතා කරනවා. ඒක ඔක්කොම කතා. තව පොඩි දෙයක් තියෙනවා ළමයි. මෙතියෝනින් අර මං කියවන හැම එකටම මෙතියෝනින් දායක වෙනවා කියලා. ආරම්භක කෝඩෝනයේ විදිහට දැන් මෙතියෝනින් ඒ කියන්නේ AUG වලින් තමයි පටන් ගන්නෙ. ඒතර AUG වලට අදාළ ඇමයිනෝ ආම්ලය තමයි මෙතියෝනින් කියලා කියන්නේ. හරිද? හැබැයි හැදුනට පස්සේ සමහර වෙලාවට අවශ්‍ය නැත්නම් මෙතියෝනින් කියන එක අයින් කරනවා. හරිද? ඒව අපි පස්සේ කතා කරමු. මම මේ ඔයගොල්ලෝ ලියන්නකම් කිව්වේ. හරි. ලිව්වද අනුෂිකා? දුලන්දි? හරිද චමරි ලිව්වද? හරි. එහෙනම් ඔය තමයි ප්‍රවේණික කේතය ගැන. ඊට පස්සේ මෙන්න මේක නම් ඉතාමත් වැදගත්. මේ රූප සටහන ඔයගොල්ලෝ නෝට් එකෙන් ලියාගත්තත් නම් කමක් නැහැ. නමුත් මේ ප්‍රතිකෝඩෝණය මේ නෝට් එකේ රූප සටහනේ නැහැ. හරිද? ඒකින්ද ඔයගොල්ලෝ රූප සටහන අඳිනකොට අනිවාර්යෙන් ඔයගොල්ලෝ නෝට් එකේ තියෙන වෙලාවට එතන ඔක ලියා ගන්න කමක් නැහැ. පොඩක් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඉන්න මම මාව අයින් කරන්න. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගාලා තියාගන්න. ඔය ටික කොහොම සම්පූර්ණ කරගන්න ඕනි කියලා. ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එක තියෙන කවුරු හරි ඉන්නවනම් ඒත් කමක් නැහැ. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මම අද රෙකෝඩින් එක කොටම දාන හින්දා මේ ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් බලලා හරි කම්ප්ලීට් කරගන්න.
ලස්සනට හොඳට රූපේ ඇඳ ගන්න. හරි. ප්‍රතිකෝඩනයත් ඒක ඇතුලේ ඇඳ ගන්න. ප්‍රතිකෝඩනයෙන් පල්ලෙහාට ඉරක් ඇඳලා ඔයගලන්ට පුළුවන් ප්‍රෝටීන් ටික සම්පූර්ණ කරගන්න. හරි. එතකොට ඊට අමතරව මේකත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් නෝට් එකේ ලියා ගන්න ඕනේ. මෙතන. හරිද? පොඩ්ඩක් ඔයගොල්ලෝ මෙන්න මේ ටික ලියන්න. මම ඔයගොල්ලන්ට මේ ඇමයිනෝ ආම්ල ටික කියන විදිහ ටිකක් කියන්නම් නේද? සටක් ගාලා ලියා ගන්න. ඔයගොල්ලෝ රූපේ මේ ඔක්කොම ඇඳ ගන්න දැන් බැහැනේ. පස්සේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕන නම් කොටුව ගහලා ඉඳ තියාගත්තත් කමන්නේ නැත්තම් ඔන්න ඔහම ලියාගෙන ලියා ගන්නකො ෆීනයිල් ලියුසින් මම ඔහම කියන්නම් ඉක්මනට ලියාගෙන යන්න. හරි. ඔව් ෆීනයිල් මේ තමයි ෆීනයිල් ඇලනින්. මෙතන මට ඇත්තටම ලියන්නත් ඉඩ නැහැ. ෆීනයිල් ඇලනින්. හරිද? ඊට පස්සේ මේ LEU කියන්නේ ලියුසින්. ලියුසින්. මේ ඇමයිනෝ ආම්ල තියෙන්නේ. මේවා ඇමයිනෝ ආම්ල. මේ තියෙන්නේ මේවා ඇමයිනෝ ආම්ල. මේක තමයි කෝඩෝනය. හරි. ඊළඟට ඒක බලාගෙන ගියාම ඔයගොල්ලන්ට පේනවා මේ පළමු අක්ෂරයයි දෙවෙනි අක්ෂරයයි අනුව තමයි මේ දෙක වෙන් කරලා තියෙන්නේ. ලස්සන chart එක ගහලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ලියුසින්මයි. හරි. ඊට පස්සේ මේ ILU කියලා තියෙනවා අයිසොලියුසින්. ILE නේද? අයිසොලියුසින්. ඊළඟට ඔයගලන්ට පේනවා ඉතා වැදගත් එකක් රතු පාටට තියෙනවා AUG. කවුද? මෙතියොනින්. හැම එක්කෙනාටම තියෙනවා කියලා කිව්වේ මෙතියොනින්. ඊළඟට වේලින්. වේලින්. හරි. ඊළඟට මෙයා සෙරින්. සෙරින්. ඇමයිනෝ ආම්ල 20ම එනවා ඔන්න බලන්නකෝ. PRO කවුද? ප්‍රෝලීන්. ප්‍රෝලීන්. මෙයා. ත්‍රියෝනීන්. හෝම් සයන්ස් කරපු ළමයි මේව දන්නවා ඇති. හෝම් සයන්ස් වලට තිබ්බා. ත්‍රියෝනීන් හෝම් ඉකොනොමික්ස් නේද ඒක? ත්‍රියෝනීන්. ඊළඟට ඇලනීන්. O level වලට තව මොකක් හරි සබ්ජෙක්ට් එකකට ඕවා තියෙනවද ළමයි? මන් දන්නේ නැහැ ඒක නම්. මෙයා තයිරොසින්. තයිරොසින්. ඊළඟට මෙයා හිස්ටිඩීන්. හිස්ටිඩීන්. හරිද? ඊළඟට ඔය GLN කියන එක චුට්ටක් කොහොම තියන්න උඩ එක බලන්න. මෙයා සිස්ටීන්. හරිද? ඊට යට තියෙන එක්කෙනා ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන ස්ටොප් කෝඩෝන් තුනක් තියෙනවා. මේ නැවතීමේ කෝඩෝන් තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒවට ඇමයිනෝ ආම්ල නෑ ළමයි. නැවතෙන්නේ ඇමයිනෝ ආම්ල නැති හින්දා. හරිද? නැති හින්දා තමයි එයාගේ එතන ඕගොල්ලන්ට ඉස්සරහට කරනකොට තේරෙනවා එතන පොලිපෙප්ටයිඩ් නවතින්නේ ඒකින්ද. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ ස්ටොප් කෝඩෝන යටින් තියෙනවා ට්‍රිප්ටෝපෑන්. ට්‍රිප්ටෝපෑන්. ඊට පස්සේ අපි මෙයා ARG ආජනින්. හරිද?
ඊට පස්සේ GLN මට මතක විදිහට ග්ලූටමින් ඔව් GLU ග්ලූටමික් හරිද ඔය දෙක චුට්ටක් වෙනස් ඔය දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ මේක ග්ලූටමික් මෙයා ග්ලූටමික් හරිද GLN ඇවිල්ලා ග්ලූටමින් අල්නයන්න මේකමයි ග්ලූටමින් අල්නයන්න හරි ඊළඟට ඔන්න ආයමත් මේ දකුණු පැත්තේ බලන්න සේරීන් සහ ආචිනීන් ආයි එනවා. ඔකට මේකේ හිස්ටිඩින්. හිස්ටිඩින් තිබ්බනේ. හරි. ඊළඟට මේ ASN කියලා තියෙන්නේ ඇස්පැරජීන්. හරිද? මොනවාද? ඇස්පැරජීන්. කොහෙද ඉතින් මට ලියන්න ඉඩ නැහැනේ ළමයි. ඇස්පැරජීන්. ඇස්පැරජීන්. හරිද? ඊට පස්සේ LYS ලයිසීන්. ලයිසීන්. අපිට ලයිසීන් තියෙනවා, ග්ලයිසීන් තියෙනවා, ලියුසීන් තියෙනවා. ඔය ලයිසීන්. හරිද? ඊපස්සේ ASP තියෙනවා. ඇස්පාටික්. හරිද? ඇස්පාටික්. ඊළඟට තියෙනවා මොකද්ද? GLY ග්ලයිසීන්. හරි. ඔන්න mRNA කෝඩෝන 90 ඇමයිනෝ අම්ල ඔක්කොම මම කිව්වා. හරි. දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මම ඔයාලට දුන්නොත් එහෙම DNA අණුපිළිවෙල ඕගොල්ලෝ ඒකට අනුව හදාගන්න පුළුවන් වෙන්න ඕනේ කොහොමද පිළිවෙල කියලා. හරිද? එහෙනම් මේක ඉතින් ඕගොල්ලන්ට පස්සේ ලියා ගන්න පුළුවන්. මෙන්න මේ කොටසත් ඔතනටම ලියන්න. මම ඊට පස්සේ ඕගොල්ලන්ට පොඩි එක්සර්සයිස් එකක් දෙනවා. කෝඩෝන 64යි. ආරම්භක කෝඩෝන AOG. මෙයාගේ ඇමයිනෝ ආම්ලය කවුද? ඇමයිනෝ ආම්ලය මෙයාගේ ඇමයිනෝ ආම්ලය අපිට බලන්න පුළුවන්. පස්සේ අපි බලමු. මෙයා මෙතියොනින් කියන ඇමයිනෝ ආම්ලය තමයි කේත කරන්නේ. නැවතීමේ කෝඩෝන වලට ඇමයිනෝ ආම්ල නැත. ඊළඟට ඇමයිනෝ ආම්ලය සඳහා කේත සපයන කෝඩෝන තියෙනවා. හරි. ඔන්න ඔය වගේ කෝඩෝන වර්ග 64 අපිට යාගලගේ කෘත්‍යයන් අනුව කොටස් තුනකට බෙදන්න පුළුවන්. 1 2 3. හරි. ඉක්මනට ලියන්න. මේ AUG එහෙම කතා කරන්නේ මේ mRNA කෝඩෝන. මේ වගේ වචන ඉතින් හොඳට පාඩම් කරගන්න ඕනේ. කේතය කියලා කියන්නේ අපි DNA කේතය. කෝඩෝන කියන්නේ mRNA කෝඩෝන. ප්‍රතිකෝඩෝන කියන්නේ tRNA කෝඩෝන. tRNA වල අණුපිළිවෙල. එහෙනම් මේක ලියාගෙන ඔයගොල්ලන්ට මම පොඩි එක්සර්සයිස් එකක් දෙනවා. මම ඔයගොල්ලන්ට කෝඩෝනයක් දෙනවා. ඔයගොල්ලෝ ලියන්න ඕනේ මේකට අදාළ පොලිපෙප්ටයිඩ් එක. මම ඔයගොල්ලන්ට මේ කෝඩෝන වගුව දෙනවා. අන්න එතකොට මේක ලියලා ඉවර කට්ටියට පුළුවන් කෝඩෝනේ ලියා ගන්න ඉස්සෙල්ලා. අපි පටන් ගමු මෙහෙම. දිග කෝඩෝනයක් නෙමෙයි මම දෙන්නේ. mRNA කෝඩෝනයක් මේ දෙන්නේ. මම මෙහෙම එකක් දෙනවා ඔයගොල්ලන්ට mRNA කෝඩෝන.
ඔන්න 3 ඉඳන් නෑ. හැබැයි අපි මේක ප්‍රෝටීන් සංශ්ලේෂණයෙන් පස්සේ කරා නම් හරි නේ. ඔව්. දැන් ඕනේ නෑ ළමයි. මොකද ඔයගොල්ලන්ට ඔය පැත්තත් මාරු වෙනවනේ ඊට පස්සේ නේ. අපි ඊට පස්සේ මොකක් බලමු. නැත්නම් මම එහෙම පැත්තක් නැතුව ඔයගොල්ලන් නිකන් දෙන්නම් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න විතරක්. මොකුත් එහෙම ඕනේ නෑ. ඔයගොල්ලෝ මෙන්න මේ පැත්තේ ඉඳන් මේ වම් අත පැත්තේ ඉඳන් බෙදාගෙන එන්නකෝ. මේ මම දාන තරුව දාන පැත්තේ ඉඳන් බෙදාගෙන. මේ මං අදින්නේ mRNA කෝඩෝනයක් නේ. හරි. දැන් මම මේ තරුවේ පැත්තේ ඉඳන් තමයි දාමය ප්‍රෝටීනය හදන්න දායක වෙන්නේ කියලා හිතාගෙන ඔයගොල්ලන්ට පුළුවන් මට ඉක්මනින් කියන්න මේකේ ඇමයිනෝ අම්ල අණුපිළිවෙල. ඔන්න ඕක මං ඉක්මනට අරක පෙන්නනවා. ඕක ඉස්සෙල්ලා ඇඳගන්න. ඕකේ පිළිවෙල. මේකේ තියෙන මේ නියුක්ලියෝටයිඩ් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 17ක් තියෙනවා. හරි. ඕක ඉස්සෙල්ලා ඇඳගන්න. ඇඳගෙන ඕගොල්ලන්ට පුළුවන් විදිහට ඕගොල්ලෝ ආරම්භක කෝඩෝන දානවා, ස්ටොප් කෝඩෝන දානවා. ඉස්සෙල්ලා ප්‍රවේණික කේතය බෙදාගෙන යන්න ඕනේ. 3 3. බෙදාගෙන ගිහිල්ලා හොයන්න බලන්න ඒවට අනුව ඇමයිනෝ අම්ල මොනවාද කියලා හොයලා ඕගොල්ලන්ට පුළුවන් මම ඒ වගේ අකුරු ටිකක් කිව්වනේ. ඕගොල්ලන්ට පුළුවන් කමාදදා පිළිවෙල chat box එකට ටක් ගාලා දාන්න පුළුවන්. හදලා. හරි. මේක ලියා ගන්න නැති නේද හැමෝම? දාමේ ලිව්වද ළමයි? මට අනිත් එක පෙන්නන්න කොඩවන වගුව. කොහොමද ළමයි? ලිව්වා අක්කා. ලිව්වා. හරි. ඔන්න තියෙනවා කෝඩවන වගුව. ඔයගොල්ලෝ තියෙන්නේ මේ කෝඩවන ටික හෙව්වා. මට අවසානයේ මෙච්චරයි ඕනේ. මේකේ ඇන්දේ මෙන්න මේක. මේකේ ඇන්දේ මේ අන්තිමට ඇමයිනෝ අම්ල පිළිවෙල. අන්න ඔය වගේ ඇමයිනෝ අම්ල පිළිවෙල මට chat box එකට දැම්ම නම් ඇති. කමාද දාන්න. ඉන්න මම කෝඩෝන ටික පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි. ඕක බලාගෙන මට එවන්න බලන්න. කීයක් වෙනවද පොඩ්ඩයි තියෙන්නේ. මං පොඩි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් තියෙන්නේ ඕකේ. උත්තරේ වන්න මම ඔයගොල්ලන්ගේ උත්තර බලාපොරොත්තු වෙමින් තමයි ඉන්නේ.
ඊට පස්සේ දැන් ඔන්න ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට බෙදාගෙන එන්න. AUG GCA UCG ඊට පස්සේ UAG. ඉතින් එතනින් ඉවරයි. නේද? දැන් බලාගෙන යමු. මට දැන් ඇත්තටම මෙහෙම ඔක්කොම නම් මතක නෑ. GCA බලාගෙන යමු. ඕගොල්ලන්ගේ වගුව. මං කිව්වේ GCA වගේ මට මතක. GCA මේ ඇලනින්. හරිනේ. ඔන්න එහෙනම් පළවෙනි එක මෙතියොනින් ඒකට සම්බන්ධ වෙනවා ඇලනින්. ඇලනින්. හරිද? ඊළඟට UCG. UCG. කෝඩෝන පාඩම් නම් කරන්න ඕනේ නැහැ. හැබැයි සාමාන්‍ය ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඔය වගේ එකක් සම්බන්ධ කරලා. දැක්කහම. හරිද? මට මතක නෑ දැන්. මොකද එයා පැත්තේ තිබ්බ කෝඩෝනය? කියන්න ළමයි කවුරු හරි? ඊළඟට තිබ්බ කෝඩෝනය මොකද? කියන්නකෝ අනේ. GCA. ඔව් අයියේ. UCG. හරි. මේක ඔයගොල්ලෝ හිමින් සැරේ බලන්න මේක ලියපු විදිහකුත් තියෙනවා මේ දෙපැත්ත බලලා ලියාගන්න. UCG සේරි. UCG සේරි. මේකට සම්බන්ධ වෙනවා සේරි. හරි. එතකොට මොකද්ද? සේරි. හරි. ඊට පස්සේ බලන්න හතරවෙනි එක UAG. UAG කියන්නේ මෙන්න තියෙනවා උඩ මෙතනම තියෙනවා. ස්ටොප් කෝඩන් එක. මෙතන ස්ටොප් එයාට ඇමයිනෝ ආම්ලයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ලියන්න ඕනේ නැහැ ස්ටොප් කියලා. නෑ මොකද ඇමයිනෝ නැහැ එයාට. ඔතනින් ඉවරයි. ඒ ඉතින් වැඩක් නැහැ තිබ්බත්. එතනින් ඉවර කරනවා. කොච්චර පිටිපස්සේ තව ඇමයිනෝ ආම්ල තිබ්බත් මේ සෝරි නියුක්ලියික් ආම්ල නියුක්ලියෝටයිඩ් තිබ්බත් නැවතුම් කෝඩෝනේ තියෙනවා නම් එතනින් ඉවරයි. හරි ඉතින් ගොඩක් අය ඒවල තිබුණා හොඳයි. මෙතියොනින්, ඇලනින්, සේරින්. ඔච්චරයි එන්නේ. හරිද? ලියපු කට්ටිය හොඳයි, ලියපු නැති කට්ටියත් හොඳයි, වැරදියට ලියපු කට්ටියත් හොඳයි. මෙතන ඉඳන් වරද ගන්න එපා. හරිද? දැන් හොඳට තේරුම් ගන්න. මොකද කරන්නේ? ජානය බලාගෙන pre-mRNA අණුව හැදෙනවා. pre-mRNA අණුවෙන් කෑලි කැඩිලා ඉතුරු කෑලි එක්සෝන ටික එකතු වෙලා mRNA හදනවා. mRNA තියෙන එකට අපි කියනවා මොකද්ද? කෝඩෝන කියලා තුන කෑලි. හැබැයි ඒක අපි ඒකෙන් ප්‍රෝටීනය හදද්දි, ඒකෙන් පොලිපෙප්ටයිඩය හදද්දි පටන් ගන්න කොතනින්ද? ආරම්භක කෝඩෝනෙන් AUG ගෙන් ඊට පස්සේ සාමාන්‍ය විදිහට කේතස් වෙන කෝඩෝන වලින් ඇමයිනෝ ආම්ල එකතු කරගෙන ගිහිල්ලා ස්ටොප් කෝඩෝනෙන් නවත්තනවා. හරි. පස්සේ අවසානයේදී අවශ්‍ය නැත්තම් මෙතියොනින් කියන එක පොලිපෙප්ටයිඩයෙන් අයින් කරනවා. ඒකින්ද හැම පොලිපෙප්ටයිඩ් එකකම මෙතියොනින් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මෙතියොනින් කියන්නේ සල්ෆා අඩංගු ඇමයිනෝ ආම්ලයක්. ඉතින් හැම පොලිපෙප්ටයිඩ් එකකම සල්ෆා අඩංගුත් නැහැ. ඒකින්ද මෙතියොනින් සමහර ඒ වගේ අයින් වෙනවා. හරිද? ඉතින් ඇත්තටම ළමයි මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මේකට අපි කියනවා කියවීමේ රාමුව කියලා. කියවීමේ රාමුවේදී ඇත්තටම ඉතාමත් වැදගත් දේවල් ටිකක් තියෙනවා. මොකද්ද? පටන් ගන්න ඕන හරි තැනින්. හරිද? මේ ගොඩාක් තිබුණට මේ කියවීමේ රාමුව ඉතාමත් වැදගත්. කියවීමේ රාමුවේදී පටන් ගන්න හරි තැනින් පටන් ගන්න ඕනේ. මැද අනුපිළිවෙල හරියට තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේවා අතිපිහිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම AUG කියලා අරගෙන ඊළඟ එක AG ගෙන් පටන් ගන්න නැහැ. GGC එහෙම නැහැ. අතිපිහිත වෙන්නේ නැහැ. මැද ඉඩ නැහැ. විරාම ලකුණු නැහැ. ස්පේස් නැහැ. අවකාශ නැහැ. හරිද? පොලිමර් කියවගෙන යන්න තියෙන හරි සරල දෙයක්. හරිද? ඊට පස්සේ සමාප්ති ලක්ෂය හරියටම තියෙන්න ඕනේ. AUAA හරි UGA හරි UAG හරි තියෙනවා නම් ඉවර වෙන්න ඕනේ. හරිද? එහෙම වෙන්නේ කෝඩෝනෙන්. හරිද? කෝඩෝනයෙන් බලාගෙන ප්‍රෝටීනය හදනකොට. හරිද? එහෙම නැතුව ජානය බලාගෙන mRNA එක හදනකොට එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එතනදි වෙන්නේ නියුක්ලියෝටයිඩයක් බලාගෙන අනුපූරක භස්ම යුගලනේ නියුක්ලියෝටයිඩයක් එකතු කරනවා. ඒක සරල දෙයක්. ප්‍රතිවලිතය වගේ එකක්. හරිද? වෙනස වෙන්නේ නියුක්ලියෝටයිඩය බලාගෙන ප්‍රෝටීන. එහෙම නැත්නම් නියුක්ලියෝටයිඩය බලාගෙන ඇමයිනෝ ආම්ල එකිනෙකට එකතු වෙයි. තමයි වෙනසක් වෙන්නේ. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි
කවුරු හරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් තියරි ටික ආයි බලා ගන්න, නෝට් එක බලා ගන්න. ඕගලන්ට පුළුවන් ඕනනම් රෙකෝඩින් එක බලා ගන්න. හැබැයි අද දවස් ඉවර වෙන්න කලින් මේක ඉවර කරන්න ඕනේ. හරිද? ඉතින් හොඳයි අපිට මේකත් එක්කම ප්‍රෝටීන් සංශ්ලේෂණයත් ඉවර කරන්න තියෙනවා නම්. හැබැයි අපිට වෙලාව මදි ඕගලන්ට එක දිගට කරන්නත් අමාරුයි. මොකද ප්‍රෝටීන් සංශ්ලේෂණයක් ටිකක් දීර්ඝව තියෙන හින්දා අපිට ඇත්තටම ඉතින් ඊළඟ සතියේ තමයි එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න වෙන්නේ. හැබැයි මම උදේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරාම හවස පේපර් එකට ඒ කොටස දානවා. හරිද? එතකොට එහෙනම් ඔය ටික තමයි අපි කතා කරේ. තව පොඩි කොටසක් තියෙනවා. හරිද? මේ සාරවත්‍ර බව හින්දා තමයි අපිට ජාන තාක්ෂණයේදී අපේ ජානයක් අරගෙන බැක්ටීරියාවකට දාන්න පුළුවන්. හරිද? අර ජාන තාක්ෂණයෙන් හදන ජීවීන් ඉන්නවනේ. එහෙම කරන්න පුළුවන් හැමෝටම පොදු හින්දා කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. දැනට එහෙම කරලා තියෙනවා මෙන්න මේ වගේ PowerPoint මෙතන. මෙන්න මේ වගේ ඔයගොල්ලන් නෝට් එකේ උදාහරණයක් තියෙනවා. මේ වගේ. හරිද? කණා මැදිරියාගේ අර ෆ්ලොරසන්ට් එක එන දීප්තිමත් භාවයේ දෙන තමයි ඉතින්ම එහෙම දාන්න පුළුවන් කියලා ජානය දාලා තියෙන ඔන්න ඔය දුම්කොළ ශාකයක්. ශාකයේ පත්‍ර වලින් කඳෙන් ෆ්ලොරසන්ස් එක වර්ණය යනවා. එතකොට ඊට පස්සේ ඉන්සියුලින් ප්‍රෝටීනය. ඉස්සර ඇත්තටම ඉන්සියුලින් ගන්න මේ සත්තු මැරුවා. මොකද ඉන්සියුලින් අග්න්‍යාශය ඕනුනා ඌරන්ගේ අග්න්‍යාශය ඕවයින් තමයි මේ ඉන්සියුලින් හැදුවේ. දැන් එහෙම නැහැ. ඉන්සියුලින් හදන ජානය අරගෙන බැක්ටීරියා වලට දානවා. ඊට පස්සේ ඉන්සියුලින් බැක්ටීරියා වල හැදෙනවා. හරිය ලේසි ග්‍රෝ කරගන්න අපි ශුද්ධ ජීව විද්‍යාව කරා. ඒකෙදි අපි කතා කරා මම ඒකෙදිත් ඔය ටික ඕගලන්ට කියලා දුන්නා. ඉතින් හරිම ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් ඉන්සියුලින් ගන්න පුළුවන්. හරි. ඒ වගේ ජාන එකිනෙකට හුවමාරු කරන්න පුළුවන්. හැමෝගෙම සර්වත්‍ර ප්‍රවේණික කේතයක් තියෙන හින්දා. දැන් අපිට හදන ඉන්සියුලින් හදන ජානය වෙනස් නම් ජාන වලට වඩා ඒව එකතු කරන්න බෑ. සර්වත්‍ර. හරි. එහෙනම් ඔය ටික තමයි තියෙන්නේ ළමයි. ඊට අමතරව පොඩි දෙයක් ඕගලන්ට පෙන්නනවා. අපි ප්‍රෝටීන් සංශ්ලේෂණය කරේ නැහැ. නමුත් අපි කේතය කරපු හින්දාත් ඒ යාන්ත්‍රණය පොඩ්ඩක් අවබෝධයක් ගන්නත් හින්දාත් මම ඕගලන්ට මේ වීඩියෝස් දෙක දැන් පෙන්නනවා. මේ වීඩියෝස් එක ඔයගොල්ලෝ දන්නවා මම මේව ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් බලන්න මේ වීඩියෝ දෙකක් දැම්මම මම එකයි දැවිලා තියෙන්නේ. මේ යාන්ත්‍රණය චුට්ටක් බලා ගන්න. අපි මේක මේ ඊළඟ සතියේ කතා කරනවා. DNA එකේ ප්‍රෝටීන් එකක් හැදෙනවා. හොඳට බලා ගන්න. සෛලය තියෙනවා. සෛලය ඇතුලේ න්‍යෂ්ටිය තියෙනවා. වර්ණ දේහ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා වර්ණ දේහයේ අර ඒ දවස්වල කතා කරේ ව්‍යූහික නිර්මාණය. බලන්න DNA එකේ ජාන කොටස් තියෙනවා. බලන්න ඔකේ පෙන්නලා තියෙන ජාන කොටස. බලන්න RNA පොලිමරේස් ඉස්සල්ලාම සම්බන්ධ වෙනවා. ප්‍රතිලේඛනයයි ඔන්න කියන්නේ යන්නේ. දෙක දිගාරිනවා. එක දාමයකට mRNA අණුවක් හදාගෙන යනවා. පේනවනේ? එක දාමයකට mRNA අණුවක්. එතනත් ඕගොල්ලන්ට පේනවා ඇති mRNA කියලා හොයාගන්න පුළුවන්. මේ බලන්න ඇඩිනින් ට යුරැසිල් තමයි කෝඩ් දෙන්නේ. කේතනය. ප්‍රතිලේඛනය. ඊට පස්සේ මොකද්ද? ඔන්නේ messenger RNA එක තියෙනවා. mRNA. මේක ඇත්තටම pre-mRNA. එක්සෝනේ අයින් වෙනවා. sorry ඉන්ට්‍රෝනේ අයින් වෙනවා. එක්සෝන ටික එකතු වෙලා හදනවා mRNA අණුව. ඔන්න න්‍යෂ්ටියෙන් දැන් මේ සූන්‍යෂ්ටික එක්කෙනෙක් කියලා ඔයගලන්ට තේරෙන්න ඕනේ. ප්‍රාග්ඥෂ්ටිකත් ඔය වගේ තමයි. රයිබෝසෝමේලාව තමයි හැදෙන්නේ. උපේක දෙක එකතු වෙලා රයිබෝසෝමය හැදෙනවා.
tRNA එකේ එක පැත්තක් ඇමයිනෝ ආම්ලය තියාගෙන ඉන්නවා. අනිත් පැත්තේ ඔයගලන්ට පේනවා මේ තුනක් තියෙනවා නේ. පේනව නේද? මේ පැත්තේ තියෙනවා මේ තුනක්. ඔය තියෙන්නේ මේ මොකද උනේ? UCA කියලා තිබ්බනේ. ඒ UCA කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිකෝඩෝනය. කොහෙන්ද අපි ගමු නැවත. එතනයි. එක පැත්තක ඇමයිනෝ ආම්ලය තියෙනවා අනිත් පැත්තේ ප්‍රතිකෝඩෝනය. ඔයගලන්ට පේනවා ඇති. UCA. ඔයගලන්ට පොඩ්ඩක් මතක් වුණාද ළමයි UCA කියන්නේ මොකක්ද කියලා? AUG වල ප්‍රතිකෝඩෝනය එතන පටන් ගන්න. එතන චුට්ටක් බලන්න අර මං කිව්ව එක. ඔන්න බලන්න. ඇමයිනෝ ආම්ලය තව දිගයි. හැබැයි UCA කියන්නේ AUG වල ප්‍රතිකෝඩෝනය. ඒක පටන් ගන්න. අන්න එකද මැද්දට සම්බන්ධ වෙන්නේ නේ. හැදිලා තිබ්බ එක. එතන ඇත්තටම මැද ඉඳන් තමයි පටන් ගත්තේ. නැත්නම් ඔච්චර ටික එකක් හැදෙන්න වෙලාවක් නැහැ නේ. ඔයාලා ඒක එච්චර හිතන්න එපා. හැදෙන්නේ කොහොමද? හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි. මෙතන ඇත්තටම මෙතියෝනින් වලින් පටන් ගන්න එක නැහැ. හැබැයි ඕගොල්ලන්ට මේකෙන් හොයාගන්න පුළුවන් UGG tryptophan නේද? අපි කලිනුත් කතා කරා. මම හිතනවා එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි ඊළඟ දවසේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණ ආචරණය කරනවා. හරි. එහෙනම් අදට පාඩම ඉවරයි. ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. මම මේකේ chart එක ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න ළමයි දැන් වෙලාව ගිහින්